හරි පුතේ. දැන් අපි ගුණාකාර කොටස ලස්සනට කරානේ ඔයගොල්ලෝ. හොඳට උත්තර දුන්නා. හැමෝම ප්‍රශ්න වලට උත්තර ලියලා තිබුණා. මම උත්තර අහපු දරුවන්ගේ උත්තර සේරම නිවැරදි හරියටම කරලා තිබුණා. එහෙනම් අපි පාඩමේ ඊළඟ කොටසට යමු. මොකද්ද සාධක? සාධක. මේක අලුත් නම නේද? සාධක. මීට කලින් අපි කතා කරලා නැහැනේ සාධක ගැන. ගුණාකාර නම් ඇත්තටම අපි චක්‍රය කියලා ඔච්චර කල් ඉගෙනගෙන තින්නේ ගුණාකාර. නේද? අපි චක්‍රය ගණන් හදනවා කියලා හදලා තියෙන්නේ ගුණාකාර වලින් එන ගැටලු. සාධකත් ඒ වගේ තමයි. චක්‍රය අපට ඕන වෙනවා. බලමු මේ සාධක කියන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මෙහෙම. දැන් මම පුංචි අවස්ථාවක් මෙන්න මේ වගේ එකක් ගන්නකො. දැන් මම ඕගොල්ලන්ට කියනවා මොකද්ද මේ ලියලා තියෙන්නේ? 6 බෙදන්න 3. 6 3ෙන් බෙදන්න. ඔයගොල්ලෝ දන්නවා 6 3ෙන් බෙදුවාම උත්තරේ කීයද? 2යි. මම කියනවා ඔයගොල්ලන්ට 6 බෙදන්න කියලා 5ෙන්. 6 5ෙන් බෙදන්න. ඔයගොල්ලෝ දන්නවා 6 ඉතිරි නැතිව 5ෙන් බෙදෙන්නේ නැහනේ. නේද? 6 ඇතුලේ 5 ගොඩවල් එකක් තියෙනවා. තව එකක් මොකද වෙන්නේ? ඉතුරු වෙනවා. 6 5ෙන් බෙදුවාම උත්තරේ 1යි. නැත්නම් අපි කියනවා ලබ්ධිය කියලා. ලබ්ධිය 1යි. ශේෂය එකක් ඉතුරු වෙනවා. ශේෂයක් 1යි. මෙහෙම. දැන් මේ බලන්න 6ව මම බෙදුවාම 5ෙන්. 6ට 5ේම 1යිනේ 5 සරක් එක 5යි 6ෙන් 5ක් අඩු කළා 1යි. ඒ බලන්න 6ව 5ෙන් බෙදුවාම උත්තරේ 1යි එකක් ඉතුරු වෙනවා. මේක තමයි මේ මම ලියලා තියෙන ශේෂය කියලා. එතකොට ඒ කියන්නේ 6ව 5න් ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ. ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ. එකක් ඉතුරු වෙනවා. පුතේ කිසියම් සංඛ්‍යාවක් කිසියම් පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදෙනවා නම් තවත් පූර්ණ සංඛ්‍යාවකින් අන්න එයාට කියනවා මුල් පූර්ණ සංඛ්‍යාවේ සාධකයක් කියලා. කිසියම් පූර්ණ සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදෙනවා නම් තවත් පූර්ණ සංඛ්‍යාවකින් අපි යන්නේ සංඛ්‍යාවට කියනවා මුල් පූර්ණ සංඛ්‍යාවේ සාධකයක් කියලා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි මෙතනින් දෙයක්. 6ව 3ෙන් බෙදිලා ඉතුරු නැතුව මේ 6ව 3ෙන් බෙදුවාම ඉතුරු වෙලා නැහැ. හරියටම 2යි. ඉතුරු වෙලා නැහැ. එහෙනම් 3 කියන්නේ 6ෙහි සාධකයක්. පුතේ හැබැයි 6ව 5ෙන් බෙදුවාම එකක් ඉතුරු වෙලා. 6 ඇතුලේ 5 ගොඩවල් නැත්තේ නෑ තියෙනවා. 6 ඇතුලේ 5 ගොඩවල් එකක් තියෙනවා. 6 ඇතුලේ 5 ගොඩවල් එකක් තියෙනවා. තව එකක් ඉතුරුත් වෙනවා. ඒක නිසා 6 කියන්නේ 5 සාධකයක් නෙවෙයි. එහෙනම් මට පුතේ ලියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? මේ අනුව 3 යනු 6ෙහි සාධකයකි. හැබැයි 5 යනු 6ෙහි සාධකයක් නෙවෙයි. 3 කියන්නේ 6 සාධකයක්. ඇයි හේතුව? 6ව 3ෙන් බෙදෙන ඉතුරු නැතුව. හැදෙලිනේ. එහෙනම් 5 කියන්නේ 6 සාධකයක් නෙවෙයි. ඇයි? 6ව 5ෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා. එහෙනම් මෙහෙම ලියන්න පුතේ සාධක කියන මාතෘකාව පටන් ගත්තද නම් පුංචි වාක්‍යයක්. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් 6ෙහි තාම මුකුත් කිව්වේ නැහැ මේ බෝඩ් එකේ තියෙනවා ලියන්න කිව්වේ නැහැ. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාවක් 6ෙහි කවුද කියවන්නේ? මම මයික් ඕෆ් කරනවා කියවන්න පටන් ගත්තොත් හොඳේ. මම කිව්වනේ මම බෝඩ් එකේ තියෙන මුකුත් ලියන්න කිව්වේ නැහැ. මම කියන එක විතරයි ලියන්නේ හොඳේ. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදේ නම් පූර්ණ
පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදේ නම් එය මුල් පූර්ණ සංඛ්‍යාවේ සාධකයක් වේ. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදේ නම් එය මුල් පූර්ණ සංඛ්‍යාවේ සාධකයක් වේ. හරි. බලන්න මොකක්ද කියලා තියෙන කතාව. මම මේ ලියලා තියෙන කතාවනේ ලියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදලා. 6 3ෙන් බෙදුවා උත්තරේ කීයද? 2යි. හරියටම 2යි. එහෙනම් 3 කියන්නේ 6ගේ සාධකයක්. 6ව 5 කියන පූර්ණ සංඛ්‍යාවෙන් බෙදුවා. උත්තරේ 1යි. එකක් ඉතුරුත් වුණා. එහෙනම් 6ගේ සාධකයක් නෙවෙයි 5. ඇයි? ඉතුරු වෙලානේ. ඉතුරු වෙලා. එහෙනම් මම ලියලා තියෙන එක දැන් ආයි කියනවා. බලන්න. මුලින් ලියලා තියෙනවා 6 බෙදීම 3 සමානයි 2යි. ඊට පස්සේ බෙදනවා 6 5න් උත්තරේ 1යි ශේෂයත් 1යි. කියන්නේ පිළිතුර 1යි මේ ඉතුරු වෙන්නේත් 1යි. එහෙනම් මේ අනුව 3 යනු 6 සාධකයකි. 3 කියලා කියන්නේ 6 සාධකයක්. හැබැයි 5 යනු 6 සාධකයක් නොවේ. 5 කියන්නේ 6 සාධකයක් නෙවෙයි. හරි? එච්චරයි. ලියන්න ඉක්මනට වැඩ කරනකම් දැන් බෙදපු එකත් පැත්තෙන් ලියන්න. නම් 3ෙනුත් බෙදලා ලියා ගන්න මේ වගේ නේ. තේරුමක් නැහැ. ඉතින් දන්නවනේ හැමෝම. 6ව 3ෙන් බෙදුවා 6ට 3ෙන් 2යි 3 වරක් 2 6යි 6න් 6ක් බිංදුවයි. ඉතුරු නෑ. මෙතන එකක් ඉතුරුයි. හරි. පුතේ අහන්න. දැන් එතකොට මම තව දෙයක් කියන්නම් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම. දැන් 6ව ඉතුරු නැතුව බෙදෙන්නේ 3න් විතරද? නෑනේ. 6ව 2ෙන් බෙදන්නත් පුළුවන්. දැන් මේකෙන් මේක අල්ලගන්න පුළුවන් ඕගොල්ලන්ට නේද? 6ව 3ෙන් බෙදුවාම 2 වගේම තමයි පුතේ 6ව 2ෙන් බෙදුවොත් උත්තරේ කීයද? 3යි. එහෙනම් 6ව 3ෙනුත් බෙදෙනවා 2ෙනුත් බෙදෙනවා. ඒ දෙන්නගෙම බෙදෙනවා. නේද? නේ? 6ව 3ෙන් බෙදුවාම උත්තරේ 2යි. 6ව 2ෙන් බෙදුවාම උත්තරේ 3යි. එහෙනම් ඔන්න අපි අල්ලගත්ත 6ව ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා දෙකක්. කවුද? 3ෙනුත් බෙදෙනවා 2ෙනුත් බෙදෙනවා. මේකෙන්ම අල්ලගන්න පුළුවන් වැඩේ නේ. හරි ඒ විතරක් නෙවෙයි.
6 විතරක් නෙවෙයි ඕනම සංඛ්‍යාවක් ගත්තොත් එකෙන් බෙදෙන්නේ නැද්ද ඉතුරු නැතුව? ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදෙනවනේ ඉතුරු නැතුව. ඕනම සංඛ්‍යාවකට එකේව තියෙනවනේ හරියටම. දැන් අපි ගත්තොත් 8 එකෙන් බෙදුවාම 8යි. 10 එකෙන් බෙදුවාම 10යි. 6 එකෙන් බෙදුවාම 6යි. එහෙනම් මතක තියාගන්න 6ව මට පුළුවන් එකෙනුත් බෙදන්න. 6ව එකෙන් බෙදුවාම කීයද? 6යි. එහෙනම් ඔන්න බලන්න පුතේ 6 සාධකයක් තමයි 3. ඒ ඉතුරු නැතුව 3ෙන් බෙදෙනවනේ. 6 සාධකයක් තමයි 2. ඒ ඉතුරු නැතුව 2කිනුත් බෙදෙනවනේ. ඉතුරු වෙලා නැහැ. 6 සාධකයක් තමයි 1. ඇයි 6 ඉතුරු නැතුව 1කිනුත් බෙදෙනවනේ. 1කින් බෙදුවාම හරියටම 6යිනේ උත්තරේ. හරි. 6ව මම 6ෙන් බෙදනවා. 6ට 6 1යි 6 වරක් 1 6යි 6න් 6ක් බිඳුවයි. එහෙනම් පුතේ 6ව 6ෙනුත් බෙදෙනවනේ. 6ව 6ෙන් බෙදුවාම උත්තරේ කීයද 1යි. එහෙනම් ඕනම සංඛ්‍යාවක් ඉතුරු නැතුව එකෙනුත් බෙදෙනවා. එම සංඛ්‍යාවෙනුත් බෙදෙනවා. හොඳට මතක තියාගන්න. දැන් අපි ගත්තොත් 8 කියන පූර්ණ සංඛ්‍යාව. 8 කියන පූර්ණ සංඛ්‍යාව ගත්තොත් 8ව දෙකෙන් බෙදෙනවනේ ඉතුරු නැතුව. නේද මේ? පැහැදිලි නේක ඔයගොල්ලන්ට මේ? ඔන්න බලන්න. මම 8 කියන සංඛ්‍යාව ගත්තොත් 8ව දෙකෙන් බෙදෙනවනේ. 8ව දෙකෙන් බෙදුනහම උත්තරේ කීයද 4යි. පැහැදිලිනේ? ඒ වගේම තමයි 8ව 4ෙනුත් බෙදෙනවනේ ඉතුරු නැතුව. 8ව 4ෙන් බෙදුනහම උත්තරේ කීයද 2යි. දැන් තවත් ඉන්නවද 8ව බෙදෙන අය? ඉන්නවා. දැන් ගොඩක් අයට වෙන්නේ මේ දෙන්න විතරයි. ඇයි 8ව එකකින් බෙදෙනවනේ. 8ව එකකින් බෙදුනහම උත්තරේ කීයද 8යි. 8ව 8ෙන් බෙදුනහම උත්තරේ කීයද 2යි. ඕනම් මතක තියාගන්න පුතේ ඕනම සංඛ්‍යාවක් ඉතුරු නැතුව බෙදෙන දෙන්නෙක් ඉන්න කොහොමද? කවුද? එක්කෙනෙක් එක. අනිත් එකන 8 නෙමෙයි හොඳේ අනිත් එකන එන සංඛ්‍යාව. දැන් 8 නම් 8ෙන් බෙදෙන්නේ. දැන් අපි 10 කියන එක්කෙනා ගත්තොත් 10ව තව සංඛ්‍යාවලින් බෙදෙනවා ඇති. හැබැයි අනිවාර්යෙන් බෙදනවා කාගෙන්ද? එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි. ඒ කියන්නේ 10නුයි. දැන් 6ව 3ෙනුයි 2ෙනුයි බෙදෙනවා. ඊට අමතරව 6ව එකෙනුයි 6ෙනුයි අනිවාර්යෙන් බෙදෙනවා. එහෙනම් පුතේ ඕනම පූර්ණ සංඛ්‍යාවක සාධකයක් වෙන එක්කෙනෙක් තමයි 1. නේද? දැන් 15 කියන එක්කෙනා ගත්තොත් 15 තව කාගෙන් හරි බෙදෙන වෙන්නේ. හැබැයි 15 අනිවාර්යෙන් බෙදෙනවා කාගෙන්ද? එකෙනුයි 15වෙනුයි. 13 කියන පූර්ණ සංඛ්‍යාව ගත්තොත් 13. මම දන්නේ නැහැ තව කාගෙන්වත් බෙදනවද කියලා. එකෙනුයි 13ෙනුයි අනිවාර්යෙන් ඉතුරු නැතුව බෙදෙනවා. එහෙනම් ඕනම පූර්ණ සංඛ්‍යාවක සාධක දෙකක් වෙනවා. කවුද? එකක් 1 අනිත් එක්කෙනා එම සංඛ්‍යාවම. එයා අනිවාර්යෙන් ඕනම එක්කෙනෙක්ගේ සාධකයන්නේ. දැන් 7 සාධකයක් තමයි 7 අනිවාර්යෙන්. 12 සාධකයක් තමයි 12 අනිවාර්යෙන්. ඊට අමතරව එකක් ඉන්නවා. පුතේ මතක තියාගන්න දැන් මම පොඩ්ඩක් 6 ඔක්කොම සාධක ටික ගමු බලන්න මේක දිහා බලලා. මම ලියනවා 6හි සියලුම සාධක. දැන් 6 සියලුම සාධක කියන්නේ 6ව ඉතිරි නැතිව බෙදෙන සියලුම දෙනාම ලියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්න 3ෙන් බෙදෙනවා. ඒ 3ෙන් ඉතුරු නැතුව බෙදෙනවනේ. 2කින් බෙදෙනවා. 1කින් බෙදෙනවා. 6ෙන් බෙදෙනවා. අපි ලස්සන්ට මේක ආරෝහණ පිළිවෙලට සකස් කරමු බලන්න. ආරෝහණ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකටනේ. නේද? අපි මුලින්ම ලියන්නේ නම් 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 6. 6ට සාධක දිනනවා පුතේ ඇත්තටම 4ක් වෙන නෑනේ. තව කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් කරන්න බලන්න වෙන කවුරුවත් නෑ. 6ට සාධක ඉන්නේ 4යි. කවුද මේ 6 සාධක 4? එකක් 1 අනික 2 අනික 3 අනික 6. පැහැදිලි නේද? හරි. එහෙනම් ඕනම සංඛ්‍යාවක සාධකයක් වෙනවා කවුද පුතේ? 1 ඒ වගේම එම සංඛ්‍යාව තමයි. හරිනේ? එහෙනම් අපි තව උදාහරණයක් ලියමු මෙහෙම. 6 සියලු සාධක කියලා ලියලා මේ ටික ලියන්න ඉක්මනට. ආයිත් ලියන්න හොඳයි 6 සියලු සාධක කියලා ලියලා මේ ටික ලියලා මෙහෙම ලියන්න. ඉක්මන් කරන්න.
ලියන්න මෙහෙම යටින් පුංචි වාක්‍යයක් ලියන්න. ඕනෑම සංඛ්‍යාවක සාධකයක් ලෙස එක ලිවිය හැකි අතර ඕනෑම සංඛ්‍යාවක සාධකයක් ලෙස එක ලිවිය හැකි අතර එම සංඛ්‍යාවම එම සංඛ්‍යාවම එහි සාධකයක් ලෙස ගත හැක. එම සංඛ්‍යාවම එහි සාධකයක් ලෙස ගත හැක. ඕනෑම සංඛ්‍යාවක සාධකයක් ලෙස එක ලිවිය හැකි අතර එම සංඛ්‍යාවම එහි සාධකයක් ලෙස ගත හැක. එම සංඛ්‍යාවම එහි සාධකයක් ලෙස ගත හැක. හරි පුතේ. ඔන්න හොඳට අහන්න. දැන් මම උදාහරණ දෙකක් දාලා තිනවා. එකක් තමයි 12 සාධක, අනිත් එක 17 සාධක. මම කරන්නේ මේවා. දැන් අපි සංඛ්‍යාවක සියලුම සාධක ලියන්න කිව්වොත් ඔන්න හොඳට අහගෙන මම මේ කියන දේ සංඛ්‍යාවක සියලුම සාධක ලියන්න කිව්වොත් ඔක්කොම ටික ලියන්න එපැයි. ඔක්කොම ටික ලියනකොට මට ලියන්න පටන් ගන්න පුළුවන් කාගෙන්ද? දැන් ආරෝහණ පිළිවෙලට ලියුවාමනේ ලස්සන. දැන් මම කියවනේ ඕනම සංඛ්‍යාවක සාධකයක් වෙන එක්කෙනෙක් ඉන්න කවුද? ඒක. එහෙනම් 6 සාධක ලිව්වත් 12 සාධක ලිව්වත් 8 සාධක ලිව්වත් 25 සාධක ලිව්වත් කාගේ සාධක ලිව්වත් මට පටන් ගන්න පුළුවන් කාගෙන්ද? එකකින්. ඇයි ඕනම එක්කෙනෙක්ගේ සාධකයක් මේක? මේ කිසිම දෙයක් තේරෙන්නේ නැති ළමයෙක්ට උනා කාගේ හරි සාධකයක් වුවොත් බය නැතුව එක්කෙනෙක් කියන්න පුළුවන්. කවුද එක? අනිත් එක්කෙනා එම සංඛ්‍යාව. දැන් 12 සාධක ගත්තොත් මට පුළුවන් එකෙන් පටන් ගන්න. ඉවර කරන්න පුළුවන් කාගෙන්ද? 12. 12ට වඩා ලොකු අයගෙන් කොහොමද 12 විතර නැතිව බෙදෙන්නේ නැහැ. එහෙනම් එකෙන් පටන් ගන්න පුළුවන් 12න් ඉවර කරන්න පුළුවන්. ඒ අතරට ඉන්න පුළුවන් ඉතින් තව 12ව බෙදෙන්නේ නැති බෙදෙන අය. හරි පටන් ගන්න එකෙන් ඉවර කරන්න 12න්. අපි එතකොට බලමු 12 සියලුම සාධක ටික ලියලා. 12 සියලුම සාධක. ඔන්න එකෙන් පටන් ගන්න. බය නැතුව ඒක ලියන්න පුළුවන්. එකෙන් බෙදෙනවනේ. උදේ 12 දෙකෙනුත් බෙදෙනවනේ. අපි දන්න 12 දෙකෙන් බෙදෙන. දෙකෙන් බෙදුවම උත්තරේ 6යිනේ නේද? 12 හරියටම ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන්. අකට දෙකේ ඉලක්කම දින්නේ ඊට සංඛ්‍යාවක්. එහෙනම් 12 දෙකෙනුත් බෙදෙනවා. ඔයාලා හැමෝම දන්නවා 3 අරක් 4 12යිනේ. එහෙනම් 3ෙනුත් බෙදෙනවා ඉතුරු නැතුව 12. එහෙනම් 3 කියන්නේ 12 සාධකයක්. 3ක් 12 සාධකයක්. පැහැදිලිනේ? ඒ වගේම තමයි පුතේ 3 12 සාධකයක්. 4නුත් බෙදෙනවානේ 12. 4ක් 12 සාධකයක්. 6 වරක් 2 12යිනේ. 6ක් 12 සාධකයක්. 7න් 8න් 9න් 10න් බෙදෙන්නේ නැහැ 12. 11න් බෙදෙන්නේ නැහැ ඉතුරු නැතුව. බෙදෙනවා ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ. අවසානයේට ලියනවා කවුද? ලොකුම සාධකයේ 12ට ඉන්න 12. එහෙනම් ඔන්න සංඛ්‍යාවක සියලුම සාධක ලියන්න ගියාම හරි ලේසියි. පටන් ගන්න එකෙන් ඉවර කරන්න එම සංඛ්‍යාවෙන් මැද්දෙන් ලියන්න. තව එයාව බෙදෙන අය කවුද ඉන්නේ කියන එක. දැන් එතකොට 12 ගත්තොත් 12ව දෙකෙන් බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, හතරෙන් බෙදෙනවා, හයෙන් බෙදෙනවා, 12න් බෙදෙනවා. මෙන්න 12 විතර නැතුව බෙදෙන අය. පුතේ 17 සියලුම සාධක ලියන්න කියනවා. 17. බලමු 17ව කාගෙන්ද ඉතුරු නැතුව බෙදෙන්නේ. බය නැතුව ලියන්න එක. එකෙන් බෙදෙනවනේ කොහොමද? අගට 7 ඉන්නේ ඒක නිසා දෙකෙන් බෙදෙන්නේ නැහැ, තුනෙන් බෙදෙන්නෙත් නැහැ, හතරෙන්, පහෙන්, හයෙන්. ඇත්තටම කිසිම චක්‍රයක අපිට 17 අහුවෙන්නේ නැහැ. ඒක නිසා 17 වෙන කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. එක ඇරුණාම තව බෙදෙන්නේ 17න් විතරයි. එහෙනම් 17ට සාධක කීයද තියෙන්නේ? 2යි. 17ට සාධක තියෙන්නේ 2යි. කවුද ඒ සාධක දෙක? 1 හා 17 පමණයි. ඔය දෙන්න විතරයි. ලියන්න පුතේ ඉක්මනට. ඊට පස්සේ තනියෙන් කරන්න කීපයක් දෙනවා. ඉක්මන් කරලා ලියන්න.
දැන් මං කීපයක් දාන ඕගොල්ලන්ට තනියම කරන්න. වැඩි ලොකු සංඛ්‍යා දෙන්නේ නැහැ. නිකන් ඔයගොල්ලෝ චක්‍රේ පාඩම් කරන සීමාවේ තියෙන ලේසි සංඛ්‍යා කීපයක් තමයි දාන්නේ. ලියන්න පහත එක් පූර්ණ සංඛ්‍යාවල පහත එක් පූර්ණ සංඛ්‍යාවල පහත එක් පූර්ණ සංඛ්‍යාවල සියලුම සාධක ලියන්න. සංඛ්‍යා 8ක් මම දාලා තියෙනවා. මේ සංඛ්‍යා 8ෙම සියලු චක්‍රේ පාඩම් හැමෝටම චක්‍රේ පාඩම් නිසා ලියන්න පුළුවන්. හොඳයි මම කළා ලියන්න. මම අහන එක එක්කෙනාගෙන්. ඉවර කළා මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න.
තාම නැහැ කවුරුවත් ඉවර කළා. ඉක්මන් කරන්න. චක්කර පාඩම් නම් ඉක්මනට කරන්න පුළුවන්. තව ගොඩක් වෙලා දෙන්නේ. හරි ඉක්මනන් ඉවරයි. පස් දෙනෙක් ඉවරයි. දැන් අපි පටන් ගමු. හරි පුතේ. සිතුක මෙතුක ඉන්නවද අද? සිතුක මෙතුක ඉන්නවනම් මයික් ඔන් කරන්න බලන්න. සිතුක මෙතුක නෑනේ. ප්‍රවීණා නවේ සාධක කියන්නක් ගාලා ප්‍රවීණා. 1 3 9 1 3 9 9 සාධක 3යි තියෙන්නේ 1යි 3යි 9යි 7 සාධක ඉක්මනට කියන රශ්මි 1 7 1යි 7යි විතරයි සිලුණ 15 සාධක ඉක්මනට කියන්න 1 3 5 15 1 3 5 15 18 සාධක හික්මි කියන්න 1 2 3 6 9 18 1 2 3 6 9 18 හොඳයි සාධක ගොඩක් තියෙන කෙනෙක් නේද හොඳයි කවුද 21 කියන්න පුතේ මතිල්ක 1 3 21 ඇයි 3 7 තුන් වරක් 7 21යි නේද තුන් වරක් චක්කරෙත් ඉන්නවා 21 හතරක් චක්කරෙත් ඉන්නවා එහෙනම් 3යි 7යි අයිති වෙනවා කවුද තව රශ්මි කිව්වා සිලුණ කිව්වනේ සිලුණත් කිව්වා මෙතුල කියන්න බලන්න 25 සාධක මෙතුල කියලා කියන්න පුතේ 1 5 7 25 1 5 25 කොහමද 7 ආවේ 7 හතරක් චක්‍රේ 8 වරක් චක්‍රේ ඉන්නවද 25 නෑනේ මේ තුන් දෙනා විතරයි ඉන්නේ 1 5 25 ඊට පස්සේ අභිජානි මනීෂා 23 සාධක 1 2 1 23 1 23 විතරයි නේද දෙක නෑනේ දෙකෙන් බෙදෙන්නේ නෑනේ 23 අගට ඉන්නේ තුනේ ඉලක්කමනේ නේද හරි ඔන්න සාධක ගොඩක් තියෙන කෙනෙක් තමයි 30 සාධක 30ට ගොඩක් තියෙන දැන් අර 18 සාධක කිව්වා වගේ තමයි 30 සාධක කියන්නේ යද්දිත් අපිට සාධක ගොඩාක් කියන්න වෙනවා රණුමි 30 සාධක කියමු රණුමි ඉන්න නේද 6 15 ඔව් 6 එතෙන්ද පටන් ගන්න ඕනේ පිළිවෙලට කියනකොට 6 ඉතින් පටන් ගන්න ඕනේ. එකේ ඉඳන් කියන්නම් බලන්න පුතේ. 1 6 1 15 ඇයි දෙක දෙකෙන් බෙදෙනව නේද? අපි ගැටලුවක් නෑ තැන් තැන් වලින් කිව්වට. එහෙම නෙමෙයි අපි ලස්සනයි නේද බලන්න මේ අපි අනේකම ලියලා තියෙන්නේ එකෙන් පටන් අරගෙන එම සංඛ්‍යාවෙන් අවසන් වෙන විදිහට ආරෝහණ පිළිවෙලටනේ.
හරි මම කියන්නම් 1 2 3 තුනෙනුත් බෙදෙනවනේ තිය. පහෙනුත් බෙදෙනවා. අන්න ඊට පස්සේ 6 1 3 2 3 5 6 7න් 8න් 9න් බෙදෙන්නේ නැහැ නේද? ඒ චක්‍රවල නැහැ. 6න් ඊට පස්සේ 6න් පස්සේනේ ආයි 10. ඊට පස්සේ 11න් 12න් 13න් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේනේ 15 අන්තිමට 30. ඔන්න මම මේ සංඛ්‍යා 8ෙම ඔක්කොම සාධක ලිව්වා. කාට හරි එකක් හරි මගේ හැරිලා තියෙනවා නම් දැන් ලියා ගන්න පුළුවන්. හරි? චක්‍රේ පාඩම් නම් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නෑ පුතේ. ඔතේ ඕන මේ කෙනෙක්ගේ සාධක සියල්ලම ගොනු කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. හරි. දැන් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා කිසියම් සංඛ්‍යාවක සාධක ලියද්දී මොකක්ද අපි කරන්න ඕනේ? එම සංඛ්‍යාව බලන්න ඕනේ ඉතිරි නැතිව බෙදෙන අය. පුතේ සංඛ්‍යාවක සාධක හොයන්න ක්‍රම තුනක් ගැන අපි ඊට පස්සේ කතා කරනවා. කිසියම් පූර්ණ සංඛ්‍යාවක සාධක හොයන ක්‍රම තුනක් ගැන. එකක් තමයි සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් පුළුවන් සාධක හොයන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ඕගොල්ලන්ට කියන්න කිව්වොත් පුතේ 40 සාධක. ඕගොල්ලෝ දන්නවා 40ව තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් ආකාරය. දැන් මේ 5 8 40යි. ඒක දන්නවනේ හැමෝම. එහෙනම් 40 සාධක දෙකක් මට එතනින් කඩාගත හැකි. එකක් 5 අනික කවුද 8. එයි 40ව ඔන්න උතර අහන් ඉන්න 40ව හරියටම 5න් බෙදෙනවා. 5න් බෙදුවොත් උත්තරේ 8යි. 40ව හරියටම 8න් බෙදෙනවා. 8න් බෙදුවොත් උත්තරේ කීයද? 5යි. එහෙනම් සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නම් කිසියම් පූර්ණ සංඛ්‍යාවක් එම සංඛ්‍යා දෙකම ආහාර පූර්ණ සංඛ්‍යාවේ මොනවද දෙකක් වෙනවද? සාධක දෙකක් වෙනවා. මතක තියාගන්න. ඒතර 40වම තව මට ලියන්න පුළුවන් 10 වරක් 4 කියලා නැත්නම් 4 වරක් 10 කියලා. එහෙනම් 4යි 10යි කියන දෙන්නම 40 සාධක දෙකක්. ඒ වගේම පුතේ මට 40වම ලියන්න පුළුවන් දෙවරක් 20 කියලා. එහෙනම් 2යි 20යි කියන්නේ 40 මොනවද එකක්ද? සාධක දෙකක්. ඊට අමතරව තව කවුද ඉන්නේ? 1යි 40යිත් ඉන්නවනේ. 1යි 40යි. 1 කරක් 40 40යිනේ කොහොමත් එකෙනුත් බෙදෙනවා 40ම 40නුත් බෙදෙනවා. එහෙනම් පුතේ සංඛ්‍යාවක සාධක හොයද්දී ඔන්න ඔය වගේ ක්‍රම කීපයක් තියෙනවා භාවිතා කරන්න. මේ එක ක්‍රමයක්. මොකද්ද මේ ක්‍රමය? මේකට අපි කියන්නේ ගුණිතයක් කියලා. මම ගුණාකාර ගැන කතා කරද්දී කියලා දුන්නේ දැන් 8 වර 5 වරක් 8 කියන්නේ ගුණිතයක්. 5 8 වැනි ගුණාකාරය. මේකට අපි කියන ගුණිතයක්. 5 වරක් 8 ගුණිතයක්. එහෙනම් සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියුවාම අන්නේ දැන් 40 එනවනේ. ඒ දෙන්නම 40 මොනවද එකක්ද? සාධක දෙකක්. ඔන්න ඔය විදිහට පුළුවන්. අනිත් එක තමයි බෙදීමෙන්. බෙදීමෙන් පුළුවන් සංඛ්‍යාවක සාධක දෙකක් මේ සාධක හොයන්න. දැන් මම කියනවා 15 3ෙන් බෙදෙනවා. ඉතුරු නැතුව බෙදුවාම 15යි. මේ 5යි. 15 3ෙන් ඉතුරු නැතුව බෙදුනහම 5යි. ඉතුරු නැතුව බෙදෙනවා නම් ඒ බෙදන්න ගත්ත සංඛ්‍යාව 15 කවුද? සාධකයක්. අන්න ඒ විදිහට බෙදීමෙන් පුළුවන් සාධක හොයන්න. ඒ වගේම තමයි පුතේ ගුණනමගුවක් භාවිතය. ගුණනමගුව දැන් ලබන සතියේ පන්තිය දෙනකොට හැමෝම ගුණනමගුවකුත් ළඟ තියාගන්න. හොඳේ? ගුණනමගුවකුත් ළඟ තියාගන්න. නැත්නම් ගුණනමගුව ඔයගොල්ලන්ගේ පොතේ ඇඳගෙනම ඉන්න. දන්නවනේ ගුණනමගුව අර පොඩි කාලේ ඉගෙන ගන්න. අර මෙහෙම දින්නේ. නේද? ඔයගොල්ලන්ගේ ඔය CR පොත්වල එහෙම අග පිටු එහෙම තියෙන ගුණනමගුව. එතන තියෙනවා ගුණ කිරීම බිඳුවක් දාන්න. හොඳේ? බිඳුව 1 2 3 මේ පැත්තට තියෙනවා 1 2 3 ඔහොම 10 වෙනකන් ලියන්න. මේ පැත්තට 10 වෙනකන් ලියන්න. අපි ඒවට කියනවා 10යි 10 ප්‍රමාණයේ ගුණනමගුවක් කියලා. හරි? මේ මැද්ද කොට පුරවන්නේ කොහොමද එතකොට ඔයගොල්ලෝ? මෙහෙමනේ. දැන් මෙතෙන්ට එන්නේ බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් එක එකයි. දෙවරක් එක දෙකයි. තුන් වරක් එක තුනයි. එහෙමනේ ගත්තේ ඔයගොල්ලෝ නේද මේ? බිඳුව වරක් දෙක බිඳුවයි. ඕකට මේ කියන්නේ බිඳුවෙන් ගුණ කරාම උත්තරේ බිඳුවයි. ඒක මතක තියාගන්න. එක් වරක් දෙක දෙකයි. දෙවරක් දෙක හතරයි. තුන් වරක් දෙක හයයි. කොහොමනේ ගුණනමගුව පිරෙව්වේ? මේ පැත්තට 10ක් තියෙන මේ පැත්තට 10ක් තියෙන 10යි 10 ප්‍රමාණයේ ගුණනමගුවක් ලබන සතියේනකොට හැමෝම හදාගෙන එන්න ඕනේ. හරි? එතකොට ලබන සතිය කියලා දෙනවා පූර්ණ සංඛ්‍යාවක සාධක හොයන ක්‍රම තුනක්. බෙදීමෙන්, ගුණ කිරීමෙන් හා ගුණනමගුවෙන්. එහෙනම්